එසේවි නමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගේ පහරද පීඩාවද ලැබූ කෙනෙක් යයි අප සිතමු. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයිතිකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිට පැමිණුණේය. උන්වහන්සේගේ පාර වලින් අපට සුවය ලැබී තිබේ. මේ වහන්සේන උන්වහන්සේ අප වෙනුවෙන් පූජා වුණා. උන්වහන්සේ දරාගත් අපේ අයිතිකමයි. උන්වහන්සේ පොඩි කරනු ලැබුවේ අපේ අපරාධ නිසායි. උන්වහන්සේ පාර විත්තේ අපගේ පාපයන් නිසායි. අප ඒ අන්තකාරයෙන් ගලවන නිසායි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ උන්වහන්සේගේ සිනග ඒ පාපයෙන් ගලවන නිසායි. ඒ යක්ෂයාගේ සියලු ක්‍රියාවලින් අප නිදහස් කරන නිසායි. උන්වහන්සේගේ සුවය උන්වහන්සේගේ ජයග්‍රහණය අපට දීලා ඒ සදාකාලික ජීවනයේ උරුමකාරයන් කරන නිසායි. මේ වැස්සන ඒ උන්වහන්සේගේ අනන්ත පූජාව මෙලි කරමු. මන්ද උන්වහන්සේ පූජා වුණේ නැත්නම් අපට දවසේ ගැරවීමක් නැහැ. නමුත් උන්වහන්සේගේ පූජාව කරනකොටගෙන අපේ සියලු අයුතුකම් වලින් අපේ සියලු අපරාධ වලින් උන්වහන්සේ අපව ගලවනු ලැබුවා. උන්වහන්සේ අපව මුදවනු ලැබුවා. ඒ අනන්ත ප්‍රේමය සිහි කරමු. ඒ අනන්ත කරුණාව සිහි කරමු. මන්ද එදා උන්වහන්සේ ඒ ගොල්ගොතා හන්දේදී උන්වහන්සේගේ ජීවිතය අප වෙනුවෙන් පූජාවක් වෙන්න සැලැස්සුවා. උන්වහන්සේ වේදනාව විඳිමින් කුරුසිය මත එල්ලලා උන්වහන්සේ සෙනග දෙස බලලා කිව්වා ඕන් නොදෙන කරන වරදට කමා කරන්න. ඕන් නොදෙන කරන වරදට කමා කරන්න. උන්වහන්සේ තරම් ප්‍රේමයෙන් උන්වහන්සේ අපට ප්‍රේම කළා. උන්වහන්සේ අප උදෙසා උන්වහන්සේගේ ජීවිතය දුන්නා. ඒ විඳා සාර්ථක මරණය උන්වහන්සේ උසලා ගත්තා. ඒ උන්වහන්සේට කෙල ගැසුවා. උන්වහන්සේට වැඩදන්නේ පාර දුන්නා. උන්වහන්සේට කටුටු දැම්මා. උන්වහන්සේව නිර්වස්ත කළා. උන්වහන්සේට පාර දීලා ඒ කුරුසිය මත වේදනාත්මකව එල්ලිලා සිටින වෙලාවෙදී පවා උන්වහන්සේ ඒ සිනග වෙනට පවා කළා. මේ දැස්සන අප උන්වහන්සේගේ කුරුසිය පාමුලට රැඳෙමු. මේ දැස්සනේ කුරුසිය පාමුලට රැඳලා අපේ හදවත වගුරු මේ දැස්සන ස්වාමීනි මම ඔබගේ පාද පාමුල ඒ කුරුසිය පාමුල ස්වාමීනි මම යටත් වෙනවා. ස්වාමීනි කුරුසිය පාමුල ස්වාමීනි මගේ හදවත වගුරු වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ වේදනාව විඳේ මා උදෙසයි මගේ පාපයන් උදෙසයි මගේ අයුතුකම් උදෙසයි ස්වාමීනි මේ දැස්සන ඔබට කමා කරන්න වෙන ඒ හදවතින් ඒ සැබෑ වූ උන්වහන්සේගේ අනන්ත පූජාව කරනකොටගෙන අපට ලැබුණා ඒ අනන්ත කරුණාව සිහි කරමින් සැබෑ ලෙස උන්වහන්සේ දිවියටම සැබෑ ලෙස අපේ හදවත වගුරු යමෙක් මේ වෙනවද දනගසන්ට යමෙක් මේ වෙනවද ස්වාමීනි කියලා උන්වහන්සේ දිවියටට ස්වාමීනි කියලා උන්වහන්සේගේ පූජාව ගැන මෙහි කරමින් අපේ උන්වහන්සේ දිවිය සැබෑ ලෙස අපේ හදවත ඒ කුරුසිය පාමුල වගුරුලා ස්වාමීනි ඔබ මේ දැස්සනකට සමාන කරන්න ස්වාමීනි ඔබ නැවත නැවත වහන්සේ කුරුසපත් කරන මිනිසෙක් සිටියද ස්වාමීනි මේ දැස්සනකට කමා කරන්න ස්වාමීනි මේ දැස්සන ඔබගේ අනාගතේ මට ස්වාමීනි සෑහෙනවා ඔබගේ අනාගත කරුණාව සෑහෙනවා ස්වාමීනි ඔබේ වේදනාව ඉඳේ මම දරන්න සිටියා වූ වේදනාවයි මම දරන්න සිටියා වූ අඩුවමයි මේ දැස්සන ස්වාමීනි මම ඔබ ඉදිරියට වෙනවා ස්වාමීනි මේ දැස්සන මම ඔබ ඉදිරියට බාර වෙනවා ස්වාමීනි මේ දැස්සන මම ඔබගේ සිත් ඔබ වහන්සේ ඉදිරියේ වගුරුනවා කියලා මුළු ආදවතින් උන්වහන්සේ ඉදිරියේ වැగిරෙන්න මුළු ආදවතින් උන්වහන්සේ ඉදිරියේ වගුරවන්න ස්වාමීනි කියලා උන්වහන්සේගේ කරුණාව වෙන්න මත් උන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය දීලා උන්වහන්සේගේ අනුරාධ පුදුරය අප වෙනුවෙන් කලාට සැලසුවා. මේ දැස්සන උන්වහන්සේගේ කුරුසිය පාමුල අපි අපේ සිත් වගුරුවමු. අපි අපේ සිත් උන්වහන්සේ ඉදිරියේ තබමු. අපි අපේ ජීවිතය උන්වහන්සේගේ දෑකට බාර කරමු. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමීනි. හාලෙලූයා. ස්තුති වේවා. ඔබ ඔබේ මනස සැබෑ ලෙස වගුරුවන්න. උන්වහන්සේ ඉදිරියේ සැබෑ ලෙස ඔබ ඉදිරියට වගුරුවන්න.
අපි දන්නා වූ සත්‍යතාවයන් තමයි බොහෝ අයගේ මුඛයේ ප්‍රකාශ වෙන දේවල් තමයි යමෙකුට දවසක වැටුප රුපියල් 500ක් ලැබෙනවා නම් ඔහුට ඒ දවසේදී ඒ රුපියල් 500ට වඩා වෙනත් ස්ථානයක රුපියල් 1000ක් ලැබෙනවා නම් ඒක නා ගන්නා වූ තීරණය මොකද්ද? එයා කියනවා අපු මෙතන ගියාට 500යිනේ ඊට වඩා මට 1000 වටිනවා. සේවාද්‍ය යමෙක්ට රුපියල් 1000ක වැටුපක් ලැබෙන කෙනෙක්ට හොඳ මංගල්‍ය උත්සවයක් වෙනවා නම් ඒක නා තීරණය කරනවා මොකද්ද? රුපියල් 1000ක වැටුපට වඩා ඒ මංගල්‍ය උත්සවයට යන එක හොඳයි. ඒ 1000ට වඩා යන එක වටින නිසා. සේවාද්‍ය යේසුස් වහන්සේ අදහන්නා වූ අපි අවබෝධ කරගන්න සත්‍යතාවය තමයි අපි යම් තීරණයක් ගන්නේ හැම වෙලෙම ඒ දෙයට වඩා මේ දේ වටිනවා නම් වටින්නේ නැති දේ හැම වෙලෙම අයින් කරලා වටින දෙයට මුල් තැන දෙන්න යනවා. පාවුතුමා කියනවා මට ලාභව තිබුණු සියල්ල මම කුණුයයි කියා සලකන්න යනවා ස්වාමීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාමේ. හලෙලුයා. මම විශ්වාස කරනවා ඔබ මම උන්වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා තිබෙන්නේ අන් සියල්ලට වඩා උන්වහන්සේගේ අභිමුඛය වටින නිසායි. හලෙලුයා. සේවන්ත අපි තීරණයක් ගන්න තීරණය ගන්නේ පැහැදිලිම සත්‍යතාවය තමයි. කැපවීමක් දෙනවා නම් දෙන්න යන්නේ ඒක අන් සියල්ලට වඩා වටින නිසායි. අද දවසේ ඔබ උන්වහන්සේගේ පාපයට ඇවිල්ලා තිබෙන්නේ උන්වහන්සේ ක්‍රියාකට සිටින්නේ ඔබට අද දවසේ දිනන් සියල්ලට වඩා උන්වහන්සේගේ පාමුල සිටීම අනාගත වූ වටින දෙයක් නිසායි. හලෙලුයා. හලෙලුයා. මම කියනවා සේවන්ත සුද්ධ සබත අපිට අනාගත වූ වටිනා දවසක් වෙනවා. ඒ දවස වෙන කිසිම දෙයකට සමාන කරන්න පුළුවන් කමක් තියෙන විදියක් නෑ. ආමේන්. නමුත් අපි දන්නවා සමහර වෙලාවට අපිට මේ අවස්ථාවල ඇවිල්ලා තිබෙනවා. සමහර වෙලාවට කියනවා ආස්තන මොකද කරන්නේ මට අරගෙන බයන් දුන්නා. ඒ දේ කියනවා මම මොකද කියන්නේ. අන්සියල්ලට වඩා අපි වටින දෙයට මුල් තැන දිය යුතුයි. හලෙලුයා. හලෙලුයා. යමෙක් මුල් තැන දෙන්න යන්නේ අන්සියල්ලට වඩා වටින නිසායි. සමහර ලාට අපිට 500ක් ලැබෙන වෙලාවෙදී 1000ක් ලැබෙන දේ වටිනවා. 1000ක් ලැබෙන වෙලාවෙදී 2000ක් ලැබෙන දේ වටිනවා. 5000ක් ලැබෙන වෙලාවෙදී ඊට වඩා 10000ක් ලැබෙන දේ වටිනවා. සමහර ලාට අපිට ලක්ෂයක් ලැබෙන වෙලාවෙදී ඊට වඩා ලක්ෂ 1000 ලැබෙන දේ වටිනවා. ඒ වගේ තමයි සේවන්තය ඔබට මට උන්වහන්සේගේ අභිමුඛය වටිනවා නම් අන්සියල්ලට වඩා අපි ඊතර සිට ගන්න යනවා. හලෙලුයා. 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 සේවන්තය දවසේ දෙවියන්ගේ අභිමුඛයේදී අපි උන්වහන්සේට ගෞරවයක් මහිමයක් පිණිස අපි උන්වහන්සේගේ වචනය අසන්න යමු. මම හිතනවා අපිට බොහෝ කාලයකට පස්සේ අවස්ථාව ලැබෙලා තිබෙනවා වැඩි කණ්ඩායමක් ලෙස දේවාභිමුඛයේ සිටින්න. අද දවසේ අනිත් දවසකම අපි කීප දෙනෙක් එකතු වෙනවා, ආයෙ කීප දෙනෙක් එකතු වෙනවා. අපිට එකවර බොහෝ අය මුණ ගැසෙන්න තියෙන අවස්ථාවක්. නමුත් අද යම් සීමාවක් දක්වා එකතු වෙන අවස්ථාව ලැබෙලා තිබෙනවා. සේවන්ත මේ දවසේදී අපි දැනගත යුතුයි දෙවියන් වහන්සේ ඇයි මේ දවස අපිට නියම කළේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වරි කුරුසේ පූජාවට නියම කළේ. ඇයි මේ ලෝකයේ අය මේ දවසට Good Friday එහෙම නැත්නම් මේකට කියනවා යහපත් සිකුරාදා. හොඳ සිකුරාදා. මේ ආකාරයේ මේ good කියන එකට විවිධ ආකාරයෙන් අපි දැනුම යටින් තේරුම් අරගෙන මේක යහපත් හොඳ සිකුරාදාවක් කියලා නම් කරනවා. සේවන්තේ පොතක් ඉදලා බලන්න කාට හරි කියන්න පුළුවන්ද මගේ අම්මයි තාත්තයි දෙන්නම ස්වාමීන් වහන්සේලද? ඒ වගේම ඔබේ කවුරුන්ව දෙවියන් වහන්සේට ගැදවල තිබෙනවා නම් ඒ කැදරුවා දවස ඉතාම යහපත් යමෙක් අප්‍රසන්න අත්දැකීමක් ලැබුණු ජීවිතයේ දුක හිතෙන අත්දැකීමක් ලැබුණු දවසට ඒ දවසේ තාම යහපත් කියලා කියන්න පුළුවන් කමක් නැහැ.
ශරීරවන්ත අපි දන්නා වූ අපේ දැනගැන්මේ කර්ම තමයි මේ දවස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් ගොඩාක් වේදනාවින්ද දුක් විඳ කසපහර ලැබුණු කටුවටු බැලඳගත් වේදනාත්මක දවසක්. මේ දවසට කොහොමද කියන්නේ යහපත් වූ සිතුවා යහපත් වූ දවස. ශරීරවන්ත අපි සැබෑ හිතුවා ලෙස මේ දවස ඇයි හිතුනවන්න යහපත් වෙන්නේ කියලා අපි හොයලා බලමු. හලෙලුයා. අපි ඒක අපි දැනගන්න යනවා ඇත්තටම මේක යහපත් සිකුරාර්ථ කියලා. ශරීරවන්ත යේසුස් වහන්සේට කරුණා වගකීමක් දෙනවා. අපි ඒ වගකීම දැනගන්න. ඒ වගකීම මොන ආකාරයෙන් දිෂ්ඨ කරේ කියලා දැනගන්න ඕනේ. අපි මොකද දෙනෙත් පියාගෙන නැවත වරක් යාඥා කරනවා. සමුදුනේ අපි යන සියල්ලට වඩා මේ දවසේ යහපත් කියලා හැම කැපවීමක්ම කළා. අන්න හැම දෙයක්ම භූමියයි කියලා දීසි කළා. ස්වාමීනි මේ දවස මට යහපත් දවසක් වෙන්න ඕනේ. ස්වාමීනි අන්න සියල්ලට වඩා මට ඔබ කියන අන්න සියල්ලට වඩා මට යහපත් දවසක් වෙන්න ඕනේ. අතිශුද්ධ දෙවිඳුනේ අපි ඔබේ පාපය කරත්වා. නැවත ඔබගේ කරුණාව ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න, ඔබ වහන්සේ කතා කරන්න. ස්වාමීන් වහන්සේ ගෞරවය ඇති කරගන්න. ඔබේ පුත්‍ර නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමෙන්. 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 සෙනෙවන්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කරුණා යම් වගකීමක්. ඒ වගකීම කවදාවේ උන්වහන්සේ ලැබිලා මවලා උන්වහන්සේ බලාපොරොත්තු වුණු මැවිල්ලේ ස්වභාවය වෙනස් වෙලා මැවිල්ල පාපයට වැටුණු ගමන් තමයි යේසුස් වහන්සේට මේ වගකීම ලැබෙන්නේ. අපි කියමු 13 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. ගේ වංශය සහ ඇගේ වංශය අතරින්ද සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විරුම පොඩි කරන්නේ යන්නේ කිසේක. ආමෙන්. අපි හැම කෙනෙක්ම දන්නවා මේ කතා කරන්නේ කවුරු ගැනද? යේසුස් වහන්සේ ගැන. කවුරු ගැනද කතා කරන්නේ? යේසුස් වහන්සේ විසින් කුමක් කරන්නේ ගැනද? උන්වහන්සේගේ වගකීම් ඉෂ්ට කරන්නේ ගැන. සාධකී හිස පොඩි කරන්නේ ගැන. ශරීරවන්ත මේක තමයි යේසුස් වහන්සේට පැවලා දුන්නු මහත් වූ අනර්ගු වගකීම. මේ වගකීම උන්වහන්සේ ඉෂ්ට කරන්න වෙලා තුනේ කොහොමද? සාධනීය හිස පොඩි කිරීම. ඒ පාපේ හිස පොඩි කිරීම. මේක කරන්න උන්වහන්සේට නියම තුනේ කොහොමද? කල්වාරි කුරුසේම තමයි. උන්වහන්සේට නියමලා තිබ්බේ ඒ කල්වාරි කුරුසේ පූජාව. ශරීරවන්තයෙක් හේතුව තමයි උන්වහන්සේ ආකාරයට මරුණොත් තමයි උන්වහන්සේට පුළුවන් වෙන්නේ මලුන්ගේ නැගිටින්න. ඒ නිසා ශරීරවන්තය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට නියම වෙලා තිබුණේ මැරිලා මරණය පරාජය කරලා නැවත නැගිටින්න. ශරීරවන්තය මේ කල්වරි කුරුසේ පූජා කරන එක කල්වරි කුරුසේ ඇන ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. අපි නිතරම කියනවා තමයි අර ලේසි අපි නිතරම කල්වාරි කුරුසේ ගැන ගායනා කරනවා. සමහර අය කුරුසේ ගැන ගායනා කරද්දී සමහර අය පිළිපැත්තට වෙලා අයිනා වෙදී ඉන්නවා. සමහර අය කල්වාරි කුරුසේ පූජා ගැන කතා කරද්දී සමහර අය වෙන කතාවල ඉඳයි කල්වාරි කුරුසේ පූජාවේ තියෙන බැලෑරුම්කම තේරුම් ගන්නේ නැති නිසා. කල්වාරි කුරුසේ උන්වහන්සේගේ පූජාව මොනතරම් අමාරු දෙයක්ද? මොනතරම් අමාරු දෙයක්ද? උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. හැබැයි කල්වරි කුරුසේ පූජාව උන්වහන්සේට හරිම අමාරු දෙයක් වුණා. හරිම වේදනාත්මක දෙයක් වුණා. හරිම දුකයිත දෙයක් වුණා. අදන්න තරම් වේදනාවක්පත් වෙන්නා වූ දෙයක් වුණා. අපි කියමු සුද්ධ ලියවිල්ලේ මාර්ක් 14 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදේ සේවන්තය අපි දකින්න යනවා මේ පූජාව මොනතරම් අමාරු දෙයක්ද කියලා. අපි දෙවියන් වහන්සේගේ සෙනගලස මේ පූජාවේ අමාරුකම දකින්න ඕන. උන්වහන්සේ පේත්‍රස්ද යාකෝබ්ද යොහානද තමන්
සෙනෙහවන්තයා මොකක්ද මේ කතා කරන්නේ? ශුද්ධ දෙවියන් කියනවා උන්වහන්සේ අතිශයින් කැළඹෙන්න පටන් ගත්තා. අතිශයින් කැළඹෙන්න පටන් ගත්තා. ඔබ කවුරුවක් යහපත් දෙයකට හොඳ දෙයකට කැළඹෙන්න යනවද? ඔබට පහසු දෙයකට ඔබ කැළඹෙන්න යනවද? නෑ. ශුද්ධ දෙවියන් කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අතිශයින් කැළඹෙන්න පටන් ගත්තා. 34 වෙනි පදේ කියනවා උන්වහන්සේ කියනවා මට මරණ තරම් මගේ සිත සෝක වෙනවා. සෙනෙහවන්තේ පාසු දෙයක් නෙවෙයි. මොනතරම් අමාරු දෙයක්ද? මොනතරම් වෙහෙසකාරී දෙයක්ද? මොනතරම් වේදනාත්මක දෙයක්ද? නාසයේ වචනේ කියනවා අතිශයින් කැළඹෙන්න මරණ තරම් සිත සෝක වෙනවා කියනවා. කිව්ව සෙනෙහවන්තේ. හැබැයි උන්වහන්සේ මේ අමාරු මේ කල්වරි කුරුසේ මේ අමාරු මේ පූජා කරන අමාරු මේ කොහොමද දරාගත්තේ? දරාගත්තා වූ ආකාරය තමයි සෙනෙහවන්තය 32 වෙනි පදේ කියන්නේ. උන්වහන්සේ යාඥා කරන්න පටන් ගත්තා. හල්ලෙලූයා. 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 කුරුසපත් වෙන්න කියලා ශුද්ධ දෙවියනේ. උන්වහන්සේ අපිට පැහැදිලිව කියලා කියනවා. බොහෝ වෙලාවට අපි කුරුසපත් වෙන්න ගැන හරි ලෙහෙසියෙන් පහසුවෙන් කතා කරනවා. නමුත් අපේ ස්වාමීන් වහන්සේ, අපේ දෙවියන් වහන්සේ, ස්වාමීන් දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ කුරුසපත් වෙන එක හරිම වේදනාත්මකව තමයි දරාගත්තේ. හරිම වේදනාත්මකව දරාගත්ත සෙනෙහවන්තේ. උන්වහන්සේක දරා ගන්න පිණිස ශුද්ධ දෙවියන් 32 පදේ කියනවා උන්වහන්සේ යාඥා කරනු ලැබුවා. හල්ලෙලූයා. හල්ලෙලූයා. සෙනෙහවන්තය අමාරු වෙලාවේදී උන්වහන්සේ කියනවා උදේ තමයි යාඥා කරන්න ඕන. කුරුසපත් වෙන එක ලෙහෙසි පාස් වැඩක් නෙවෙයි. උන්වහන්සේ කියනවා කුරුසපත් වෙන එක හරි අමාරු දෙයක්. උන්වහන්සේ ස්වාමීන් වහන්සේලා, උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයලා උන්වහන්සේ පෙන්නලා දුන්නා කුරුසපත් වෙන එක හරිම අමාරුයි. උන්වහන්සේ කලුණා, උන්වහන්සේ සෝකුණා, උන්වහන්සේ සෙනෙහවන්තය මේ ගැන අඬන්න පටන් ගත්තා. අපි කියමු ශුද්ධ දෙවියන්ගේ මාර්ක් 14 36 වෙනි පදේ. අප්පා පියාණනි ඔබට සියල්ලම පුළුවන්. මේ කුසලන මාගේ පහ කළ මැනව. එසේ වීනුවොත් මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවායි කීසේක. ආමෙන්. ආමෙන්. සෙනෙහවන්තය හරි පුදුමයි. උන්වහන්සේ අපේ යමක් උගන්වන්න යනවා. උන්වහන්සේ පැහැදිලිව කියනවා මේ කුරුසපත් වෙන එක ලෙහෙසි පාසු දෙයක් නෙමෙයි. අදවසේ සමහරවල් කුරුසපත් වීම අපි ස්තුති කරන්නේ උන්වහන්සේගේ කුරුසපත් වීම ගැන. ශුද්ධ දෙවියන් කියනවා කුරුසපත් වීම ලෙහෙසි පාසු දෙයක් නෙමෙයි. හල්ලෙලූයා. හල්ලෙලූයා. සෙනෙහවන්තය හරිම අමාරු දෙයක් මේ කුරුසපත් වෙන එක. අපි ලෙහෙසියෙන් දකින්න එපා කුරුසපත් වෙන එක. හරිම ප්‍රියමනාප පහසු කාර්යයක් ලෙස ශුද්ධ දෙවියන් කියන උන්වහන්සේ කියන්නේ ඔබට සියල්ල පුළුවන්. නමුත් ස්වාමීනි මේ කුසලාන මගෙන් පහ වෙන්න සලස්වන්න. මේ කුරුසේපත් වෙන එක නොකර ඉන්න මට අවස්ථාවක් දෙන්න පුළුවන්. හැබැයි ස්වාමීනි මගේ කැමැත්ත නෙවෙයි ඔබගේ කැමැත්ත ඉෂ්ට කරන්න. ආමෙන්. හල්ලෙලූයා. හල්ලෙලූයා. සෙනෙහවන්තය මොනතරම් ශෝක වෙලා මොනතරම් වේදනාවටපත් වෙලා කුරුසපත් වෙන එක ගැන අමාරුවෙන් ඉන්න උන්වහන්සේ කළා වූ රහස තමයි ඒ අනාත්ම රහස තමයි කුරුසපත් වෙන පිණිස කුරුසේ දරා ගන්න පිණිස පියාණන් වහන්සේ යාඥා කරන හල්ලෙලූයා. හල්ලෙලූයා. සෙනෙහවන්තය අපි ලූක් 22:43 ලූක් 22:43 සෙනෙහවන්තය කුරුසපත් වීම ලෙහෙසි නෑ. කුරුසපත් වීම හරි අමාරුයි. හරිම නින්දා සහගතයි. හරිම වේදනාත්මකයි. ලූක් 22:43 එකම ස්වර්ගයේ දේවදූතේ උන්වහන්සේට පෙනී උන්වහන්සේ ශක්තිමත් කළේය. ආමෙන්. උන්වහන්සේ යාඥා කරනකොට මොකද සිද්ධ වුනේ? ස්වර්ගයේ දේවදූතයෙක්
උන්වහන්සේව ශක්තිමත් කළා. හලෙලූයා. මොකටද ශක්තිමත් කළේ? සේවද්දය මේ කුරුසපත්තෙන් පිරිස. කුරුසේ ඇදලා සමිඩාන්න පිරිස. ස්වර්ගයේ දේවදූතයෙක් පිළිලා උන්වහන්සේව ශක්තිමත් කළා. හලෙලූයා. හලෙලූයා. සේවද්දය කුරුසපත්තිය යුතුයමයි. ඒක කාටවත් පාඩයි. උන්වහන්සේට වගකීමක් දුන්නා. මොකද වගකීම? සාතන්ගේ සොපරි කරන එක. උන්වහන්සේ ඒ වගකීමේදී පැහැදිලි කළා උදේ තමයි මම වගකීම ඉෂ්ට කරන්න ඕන. හැබැයි වගකීම ඉෂ්ට කරන්න අමාරුයි. වගකීම ඉෂ්ට කරන පිරිස පියාණන් වහන්සේට ආඥා කරන්න ඕන. පියාණන් වහන්සේට ආඥා කරා මොකද සිද්ධ වුනේ? උන්වහන්සේ දේවදූතයෙක් කියව මොකද? කුරුසපත් වෙන පිරිස ශක්තිමත් කරන්න. හලෙලූයා. හලෙලූයා. කුරුසපත් වෙන්න නම් උපකාරයක් අවශ්‍යයි. තමාගේ හැකියාවෙන් බෑ ඒ උපකාරයෙන් කියන්න ඕන. දෙවියන් වහන්සේගේ දූතයන්ගේ නාමයෙන්. හලෙලූයා. 44 වෙනි පදය අපි අසන්න යනවා. 44 වෙනි පදය තුල පැහැදිලි කරන්න අවශ්‍යතාවය. උන්වහන්සේ මහත් වේදනාවෙන්සේ වඩා ඕනකමින් යාඥා කළසේක. උන්වහන්සේගේ දානීද මහත් ලේ බිඳුවෙන් බිම වැටුණේය. කුරුසපත් වෙන මොනතරම් අමාරුවක්ද? උන්වහන්සේ ආඥා කළා පියාණන් වහන්සේට. පියාණන් වහන්සේ දේවදූතයෙක් තුන ශක්තිමත් කරන්න. මොකද සිද්ධ වුනේ? සේවන්ත පුදුම වේදනාවක්. දහඩිය ලේ බිඳු බවට පත් වුණා. දහඩිය ලේ බිඳු වගේ බවට පත් වුණා. අමාරුයි. කුරුසපත් වෙන එක අමාරුයි. කුරුසපත් වෙන එක වෙහෙසකාරී. වේදනාත්මකයි. පියාණන් වහන්සේ ආඥා කළා. කැපිටල් ස්වාමීන් මේක අයින් කරන්න නෑ. ඔයා කුරුසපත් වෙන්න ඕන. කමක් නෑ පියාණන් වගේ කරන්න කරන්න. දේවදූතයෙක් කිව්වා ශක්තිමත් කළා. හැබැයි සේවන්තය ඒක අමාරුයි. ඒක වේදනාත්මකයි. සේවන්තය අපි දකින්න ඕන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ තරම් වේදනාත්මක පූජා වේදනාත්මක කුරුසපත් වීමක් සිදු වුණේ ඇයි? අපි ඒක දැනගන්න ඕන සේවන්තය. අපි හරියම ආඩම්බරව ඉන්න පුළුවන්. යේසුස් වහන්සේ කුරුසපත් වුණා. ඔව් ඒක ඇත්ත. නමුත් මම ඔබට කියන්න යනවා. යේසුස් වහන්සේ කුරුසපත් වුණේ ලේසියෙන් නෙවෙයි. හරිම අමාරුයි. ඇයි උන්වහන්සේ මෙච්චර අමාරු? පූජාව. ඇයි මෙච්චර අමාරු පූජාව? අපි දෙවියන් වහන්සේගේ ආත්මිකයට ඇවිල්ලා ඔහේ හැටියට පිළිස නෙවෙයි. එනවයි මාළේ පිළිස නෙවෙයි. යනවයි මාළේ පිළිස නෙවෙයි. අපි කියපු යසාය 53 පස්සේ පදේ. සුදේ වෙන්නේ යසාය 53 පහට අපි අහව ගන්න අතරේ මම ඔබට කියන්න යනවා. ඔබේ මනසෙට උන්වහන්සේගේ ආත්මිකයට. ඔබේ කල්පනාවල් ගේ උන්වහන්සේගේ ආත්මිකයට. උන්වහන්සේ ඔබට කතා කරනදී ඊට හොඳින් අල්ලගන්න. යසාය පොතේ 53 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයිතිකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැනුණේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. ආමේන්. මොකද කියන්නේ උන්වහන්සේගේ වචනේ කියනවා අපේ අයිතිකම නිසා අපිට සමාව ලබා දෙන්න. උන්වහන්සේ කල්වරි කුරුසේ දරනවා. හලෙලූයා. හලෙලූයා. අපිට අයිතිකමක් නැත්නම් ප්‍රශ්නයක් නෑ. ඔබ කැමති විදිහට ඔබ කැමති විදිහට හැරියන්න. හැබැයි සුදුනේ වෙලි කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ තරම් වේදනාත්මක පූජාවක් වුණේ ඇයි? අපේ අයිතිකමෙන් අපව ගලවන්න. අපේ පාපයට අපිට සමාව දෙන්න. ස්නේහවන්තය අපිව සුව කරන්න. පාපේ නිසා තුවාල වෙලා. පාපේ නිසා වේදනාවට පත් වෙලා. පාපේ නිසා පෞල් කැඩිලා. පාපේ නිසා අසරණ වෙලා. පාපේ නිසා දුක වෙලා. පාපේ නිසා චෝදනාවලට අහු වෙලා. පාපේ නිසා නින්දාවට පත් වෙලා. ඒ හැම දෙයක් නිසා මොකද වෙලා තියෙන්නේ? තුවාල වෙලා. උන්වහන්සේගේ වචනේ කියනවා නුඹලාගේ අයිතිකම් වලට පාපයට සමාව දෙනවා. මොකද? නුඹලගේ තුවාල සුව වෙන පිණිස. හලෙලූයා. ඔබ මගේ තුවාල සුව කරන්න. ඔබේ මගේ පාපයෙන් ගලවන්න. ස්නේහවන්තය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොනතරම් අමාරු වේදනාත්මක පූජාවක්ද පූජාවනේ.
සෙනෙවන්ත මොනතරම් අමාරු පූජාවක්ද. මේ පූජාවනේ ඔබේ මගේ තුවාලවලින් ඔබ මාව සුව කරන පිණිස. හලෙලූයා. සෙනෙවන්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි උන්වහන්සේ ගෞරව කරනවා වගේම අපි කියමු ඊසාය 53 6 වෙනි පදය. අපි සියලුම බැටළුවන් මෙන් මුලා වී එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියමුව. ස්වාමින් වහන්සේද අප සියල්ලන්ගේ අයිතිකම උන්වහන්සේ පිට කළෝසේක. අපි හයියෙන් ආමෙන් කියමුද? හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්ත ශුද්ධදේවනේ පැහැදිලිව කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙච්චර වේදනාත්මක පූජාවක් වුණේ අපේ මාර්ගවලින් අපිව හරවන පිණිස. මොන මාර්ගවලින්ද? අපිට හරව පෙරද මාර්ගයක් ඇත. එයි කෙලවර නම් මරණය. අපේ මාර්ගයේ හරවන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වරි කුරුසේ පූජා වුණාමේ. ආමේන්. ලේසි පාසු එකක් නෙමෙයි. හරි අමාරුයි. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙලා අපිට ඉගැන්වුවා මොනතරම් අමාරුද කල්වරි කුරුසේ පූජා වෙන එක කියලා. ඔබ මාව ගලවන්න, ඔබ මාව නිදහස් කරන්න, ඔබ මාව සුව කරන්න, ඔබ මගේ මාර්ගය වෙනස් කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වරි කුරුසේ පූජා වුණා. හලෙලූයා. හලෙලූයා. අපි ලෝක 23 වෙනි පරිච්ඡේදය යන අතරේ මම ඔබට කියන්න යන වශයෙන් වන්දේ උන්වහන්සේගේ පූජාවට ගෞරව කරන්නේ වෙන්න. උන්වහන්සේගේ පූජාවට ගෞරව දෙන්නා මිනිසෙක් වෙන්න. 39 වෙනි පදයේ සිට 43 වෙනි පදය දක්වා අපි කියවන අතර අපි දකින්න යනවා උන්වහන්සේගේ ගෞරවය මොනතරම් දීර්ඝ සෙනගක්ද අපි කියලා. එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින් නුඹ ක්‍රිස්තුස් නොවේද? නුඹ අපත් ගලවා ගනින්නයි කීවේය. අනික් අය ඔහුට තරමඩු කරමින් එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන් වහන්සේටවත් බය නැද්ද? අප දඬුවම් ලබන්නේ සාධාරණ ලෙසය. මක්නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව. නුඹ උන්වහන්සේ කිසි වරදක් නොකර සේක කියා උත්තර දුන්නේය. තවද ඔහු යේසුස් වහන්සේ ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එනකල මා සීකල මැනවයි කීවේය. උන්වහන්සේද සබවත් නුඹට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයෙහි සිටින්නේයයි කීසේක. ආමේන්. ආමේන්. මොකද කතා කරන්නේ සෙනෙවන්තේ? කුරුසපත් වෙන වෙලාවේදී දෙවියෝ අමතක වෙනවා. කුරුසපත් වෙන වෙලාවේදී යේසුස් වහන්සේ දෙන්නේ දෙවියන්ට. ඒකයි සිද්ධ වුනේ. යේසුස් වහන්සේ දෙක දෙන්නේ කුරුසේ අර ගන්නවා. එක්කෙනෙකුට දෙවියන් නෙවෙයි යේසුස් වහන්සේ නෙවෙයි කවුරුවත් වැඩක් නැහැ කියලා ඔවුන් උන්වහන්සේව හරියට පෙන්වන්නේ නැහැ. හැබැයි එක්කෙනෙකුට පෙන්වනවා. කුරුසේ අර ගන්නකොට අමාරුයි. කුරුසේ අර ගන්නකොට වේදනාවක්යි. ඒ කුරුසේ අර ගන්න වෙලාවේදී ඒක හොරෙකුට උන්වහන්සේ දෙවියන් වහන්සේ බව පෙන්වන්නේ නැහැ. ඒක හොරෙකුට උන්වහන්සේ යේසුස් වහන්සේ බව පෙන්වන්නේ නැහැ. නිකන් සාමාන්‍ය කෙනෙක් විදිහට තමයි පෙන්වන්නේ. කුරුසේ අර ගන්නකොට හරි අමාරුයි. හරි වේදනාත්මකයි. හරි අපහසුයි. සෙනෙවන්ත කුරුසේ අර ගන්න කෙලෙසේ කියලා හිතන්න එපා. කුරුසේ අර ගන්න එක අමාරුයි. ඒක හොරෙක් චෝදනා කරා. ඔයා මහලු ස්වාමීන් වහන්සේ අපිවත් ගලවකට ආවත් බහින්න කිව්වා. දොස් කිව්වා. හැබැයි ඒක හොරෙක් ඇත්ත දැක්කා. ඔහු කුරුසපත් වෙන වෙලාවේදී ඔහුට හැකියාවක් ලැබුණේ ඇයි? කුරුසපත් වෙන්න නම් යේසුස් වහන්සේගේ අනුග්‍රහය වුණාමේ. ආමේන්. යේසුස් වහන්සේගේ අනුග්‍රහය තිබුණ නිසා ඒක හොරෙකුට උන්වහන්සේත් එක්ක කුරුසපත් වෙන්න හැකියාව ලැබුණා. ඔහු ප්‍රීතියෙන් ප්‍රස්වාමනේ. ඔබ ආසේ රාජ්‍යයෙන් යුත් වෙන වෙලාවේදී මාත් සිහි කරන්න. හලෙලූයා. උන්වහන්සේ දුන්නාම මේක වතුවට නුඹ මා සමග පාරාදීසයට යන්න. ආමේන්. ආමේන්. හලෙලූයා. කුරුසපත් වෙන එක අමාරුයි. ලෙහෙසි නෑ. හැබැයි උන්වහන්සේ කියනවා උන්වහන්සේ අමාරුවෙන් කුරුසපත් වුණා. උන්වහන්සේගේ දාඩිය මේකටපත් වුණා. උන්වහන්සේ සෝක වුණා. උන්වහන්සේ ඇඬුවා. වෙහෙසටපත් වුණා. පියාණනි ඔබට පුළුවන් නම් මේක මගෙන් අයින් කරන්න කියලා කිව්වා. හැබැයි උන්වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ ඔබ මේ කුරුසය
ඇන ගැසෙන යුතුමයි. අමාරු නම් ඇන ගන්න ඕන. හලෙලූයා. හලෙලූයා. යේසුස් වහන්සේ කුරුසේ ඇන ගහලා අපේ පාපයට සමාව දීලා අපිව ගැලවුව නිසා ඔයා මොනතරම් වේදනාවකින් යන ගැවුවත් අපිට මොකද? අපි දැන් ඔබ වහන්සේට ස්තුති කළා. අපි දැන් ප්‍රීතියෙන් ඉන්නවා. එහෙම වෙන්න බෑ. උන්වහන්සේ කියනවා මම යන ගැවුවා නුඹලා යන ගන්න. හරි ප්‍රශ්නයක් නේද? අපි ගලාත දෙකේ 20 වෙනි පදේ කියමු. ඔබ හැම කෙනෙක්ම මේ රහස අල්ලගන්න. උන්වහන්සේ විතරක් නෙමෙයි අපිට කුරුසේ යන ගන්න ඕනේ කියලා කිව්වා. ගලාත දෙකේ 20. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසෙහි ඇනගසුන් ලැබ සිටිමි. එසේ වීනුම මම ජීවත් වෙමි. නුඹත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වන සේක. ආමෙන්. මේ කතා කරන්නේ මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ යන ගැවුවා වගේම අපේ ශරීර කුරුසේ යන ගන්න ඕනේ කියන එක. නෑ නෑ සේවන්තය. ඒකනේ මේ කතා කරන්නේ පාවුතුමා. පාවුතුමා කියන අපිට කුරුසේ ඇන ගැසීමක් තිබෙනවා. හැබැයි මතක තියාගන්න කුරුසේ ඇන ගන්න සූදානම් වෙන්න කැළඹෙන්න සිද්ධ වෙනවා. ශෝක වෙන්න සිද්ධ වෙනවා. අඬන්න සිද්ධ වෙනවා. දහඩිය ලේබිදු වගේ වෙන්න යනවා. මොනවද මේ? අපේ ආසාවල්, අපේ තෘෂ්ණාවල්, අපේ වැරදි ක්‍රියාවල් සේවන්තය කුරුසේ ඇන ගැසිය යුතුමයි. හැබැයි දෙහිස් නෑ. ඇත්ත උන්වහන්සේ අපේ ගැනවා. අපේ ආසාව කොහොමද සේවන්තය ප්‍රීතියෙන් යුතුව කුරුසේ ඇන ගහලා අතාරලා දාන්නේ? අපේ තෘෂ්ණාව කොහොමද ආවම අතාරින්නේ කියලා කියන්නේ? එහෙම කියනවා බොරුවක්. උන්වහන්සේ කිව්වා මේ කුරුසේ ඇන ගහන එක ලේසි නෑ. ඒ වෙලාවට කැළඹෙන්න යනවා අපේ ආසාව අත්හරින්න යේසුස් වහන්සේ වෙන්නේ කියලා තීරණය ගන්නකොට අපිම කැළඹෙන්න යනවා. අනේ මේක නම් අතාරින්න බෑ. මම මට මේක කොහොම හරි ඕන. තෘෂ්ණාව එහෙම. අනේ දැන් මේක අතයි. යමෙක් අත්හරින්න තීරණය කරනකොට සේවන්තය මතක තියාගන්න. Taman මේක අත්හරින්න බෑ. සුද්ධ ලියවිල්ලේ කියනවා යේසුස් වහන්සේ තුන් වරක් යාඥා කළා. පළවෙනි වර යාඥා කළා. ගෙසරණ වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි වර යාඥා කරන විට දේවදූතයෙක් දෙවියන් වහන්සේ වුණා. තුන්වෙනි වර යාඥා කරන විට කුරුසේ ඇන ගන්න කයිමුනේ නෑ. උන්වහන්සේගේ ශක්තිය ලැබුණා. හලෙලූයා. අපි අපේ පාපේ, අපේ අයිතිකම, අපේ වරද කුරුසේ ඇන ගන්න ඕන. හැබැයි සේවන්තය ඇන ගන්න හැකියාව ලැබෙන්නේ යාඥාවෙන් ඉන්න මිනිස්සුන්ට විතරයි. ආමේන්. හලෙලූයා. එහෙම නැත්නම් අපිට අපේ ආසාව, තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ දේවල් කුරුසේ ඇන ගන්න පුළුවන් කමක් නැහැ. කුරුසේ ඇන ගන්න බලාපොරොත්තු වෙනවනම් ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒක යේසුස් වහන්සේගේ කැමැත්ත. යේසුස් වහන්සේ පැහැදිලිවම උන්වහන්සේ කුරුසේ ඇන ගැහුව නිසා තමයි අපේ පාප නිසා අපට ගැලවීම ලැබුණේ. උන්වහන්සේ පිළිකුල් කරන ක්‍රියාවල් අපි කුරුසේ ඇන ගැහුවොත් තමයි අපිට ජයග්‍රහණය ලබන්න පුළුවන්කම තියෙන්නේ. හලෙලූයා. එහෙනම් අපි අපේ ආසාවල්, අපේ තෘෂ්ණාවල්, අපේ පාපයන් අපි කුරුසේ ඇන ගැසිය යුතුමයි. හලෙලූයා. හලෙලූයා. හැබැයි අමතක කරන්න බෑ ලේසි නෑ. අමාරුයි. කවුරු හරි තීරණය කළොත් මම මගේ පාපය අත්හරිනවා කියලා, මම මගේ වරද අත්හරිනවා කියලා එතන ඉඳලා කැළඹෙන්න යනවා. දැන් මේක කරන්න බෑ. අමාරුයි. ඒ විතරක් නෙවෙයි ඒක ගැන ඉඳලා ශෝක වෙන්න යනවා. අනේ මේක මම ඇතරියොත් මොනතරම් මගේ සතුට නැති වෙනවද ප්‍රීතිය නැහැ. ශෝක වෙන්න යනවා. හැබැයි සෙලෙවන්ත යාඥා කළොත් ඔබට ඒක කරන්න පුළුවන් වන පිණිස උන්වහන්සේගේ දූතයෝ ඔබට උපකාර කරන්න යනවා. ආමේන්. හලෙලූයා. ඒ නිසා තමයි උන්වහන්සේ කුරුසේ ගන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ කුරුසේ පූජා වුනේ. නැත්නම් උන්වහන්සේ පූජා නොවී ඉන්න තිබුණා. සෙලෙවන්ත අපිත් අපේ ආශාවල්, අපේ තෘෂ්ණාවල්, අපේ පාපයන් කුරුසේ ඇන ගැසිය යුතුමයි. හලෙලූයා. 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 සේවන්තය ඒ ලේසි ක්‍රමය අපි දන්න බයිබල් පදේ කියවන්නට ප්‍රථම මම ඔබට කියන්නවා. ඔබේ ජීවිතේ හිතලා බලන්න. ඔබේ පාපයට සමාව ලැබුණා කියලා, ඔබ නිදහස් වුණා කියලා ඔබට යම් සාක්ෂියක් තිබෙනවා. ඔබේ මනස තබා ගන්න සාක්ෂිය. අපි දෙවිඳුන්ට ගෞරවය පිණිස ඒ සාක්ෂිය දෙවිඳුන්ගේ අනුමතයෙන් ප්‍රකාශ කරනවා. අපි කියමු සුදු ලියවිල්ලේ ලූක් 22 39 සිට 44 දක්වා.
උන්වහන්සේ පිටත්ව තමන්ගේ පුරුද්ද ලෙස ඔලිව කඳට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කතා කොට නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාඥා කරපල්ලායයි ඔවුන්ට කීසේක. ගලගසන දුර පමණ උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන් වී දනින් ඉඳ යාඥා කරමින් පියාණනි ඔබ කැමතිසේ නම් මේ කුසලන මාගෙන් පහ කළ මැනව. එසේ විනුමොත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක. එකල ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී උන්වහන්සේ ශක්තිමත් කළේය. උන්වහන්සේ මහත් වේදනාවෙන් පසේ වඩා ඕනෑකමින් යාඥා කළසේක. උන්වහන්සේගේ දාඩිය මහත් ලේ බිඳුවෙන් බිම වැටුණේය. උන්වහන්සේ යාඥාවෙන් නැගිට ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් ශෝකයෙන් නිතර ආමෙන්. සේවන්තය පැහැදිලිව කියනවා. තමාගේ ආශාවල්, තමාගේ තෘෂ්ණාවල්, තමාගේ තියෙන දෙවියන් වහන්සේ පිළිකුල් කරන කාරණාවල් කුරුසේ ඇන ගන්න ඕන නම් පුළුවන්කම තිබෙන එකම ක්‍රමය යාඥාවෙන් සිටින එක විතරයි. හලෙලූයා. යාඥාවෙන් සිටියොත් ඔබට පුළුවන් වෙන්න යනවා ඒ සියල්ල කුරුසේ ඇන ගහලා යේසුස් වහන්සේ වගේ ජයගත්තා වූ මිනිසෙක් වෙන්න. ආමෙන්. සේවන්තය මගේ ජීවිතයේ තිබුණු අයිතිකම්, මගේ ජීවිතයේ තිබුණු පාපයන්, මගේ ජීවිතයේ තිබුණු පිළිකුල්කම් අත්හරින්න මට මගේ හැකියාවෙන් බෑ. මට හැකියාව ලැබුණේ යාඥාව කර්ම කොටගෙන විතරයි. හලෙලූයා. හලෙලූයා. යාඥාව කර්ම කොටගෙන දෙවියන් වහන්සේගේ දූතයෝ අපිට උපකාර කරන්න යනවා. ආමෙන්. 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 සේවන්තය මේ දවස එහෙමනම් කොහොමද අපිට යහපත් සිකුරාදාවක් වුණේ? අපි කියමු සුද්ධ ලියවිල්ලේ ගලාති 3 වෙනි පරිච්ඡේදය 25 සිට 29 දක්වා. සුද්ධ ලියවිල්ලේ ගලාති 3 වෙනි පරිච්ඡේදය 25 සිට 29 දක්වා. ඇදහිල්ල කර්ම කොටගෙන සිදුවන දේ. නමුත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින් අපි තවත් ගුරුවරයෙකු යටතේ නොයමු. මක්නිසාද නුඹලා සියලුම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඇදහිල්ල කර්ම කොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලාගේ ක්‍රිස්තුස් වහන්සේ තුළට බෞතිස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ පැරදගත්තෝය. නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය. දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය. පුරුෂයෙක් හා ස්ත්‍රියක් නැත්තාහ. ඉදින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ නම් නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමකාරයද වන්නේය. අපි ඇයි මේ දවසේ අප සිකුරාද වෙන්නේ? අපිට යහපත් සිකුරාද වෙන්න හේතුව තමයි උන්වහන්සේගේ පූජාව කර්ම කොටගෙන උන්වහන්සේ කල්වර කුරුසේ අමාරුවේ අපි වෙනුවෙන් දරාගෙන අපිට ඉගෙනුවා අපේ අයිතිකම, අපේ පාපය, අපේ අපවිත්‍ර ක්‍රියාවල් උන්වහන්සේ සමග කල්වර කුරුසේ යන ගහන්න කියලා. හලෙලූයා. අපි කල්වර කුරුසේ යන ගාව මොකද වෙන්නේ? අපි ගිහිල්ලා කොහොමද මේ පළවෙනි පාපේ කියලා අරන් ගන්නවද නේ? ආමෙන්. මම ඊයේ කළ පාපේ කියලා තව තැනක යන්න ගන්නවද නේ? කොහොමද ගන්නේ? ඇදහිල්ලෙන්. හලෙලූයා. අපි ඇදහිල්ලෙන් උන්වහන්සේගේ පාපවලට ඇවිල්ලා යාඥාවෙන් යුතුව උන්වහන්සේගේ උපකාරය අයින විට උන්වහන්සේ අපට උපකාර කරන්න යනවා. ආමෙන්. මේක ඇදහිල්ලේ ගමනක් සේවන්තය. මේ ඇදහිල්ලේ ගමනට අපි ඇතුළු වුණාම මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ? සේවන්තය අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ වෙන්න යනවා. ආමෙන්. ශුද්ධලේ කියන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ වෙනවා විතරක් නෙමෙයි. අපි උරුමකාරයෝ වෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. අපි දේව දරුවෝ විතරක් නෙමෙයි. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ උරුමකාරයෝ වෙන්න යනවා. ආමෙන්. ඒ නිසා තමයි මේක පැමිණියේ මේ අනර්ගු උන්වහන්සේගේ පූජාව කර්ම කොටගෙන. ඒ නිසා තමයි මුළු ලෝකයම මේ දවස්වල කියන්නේ යහපත් සිකුරාදා, Good Friday කියලා. හලෙලූයා. ඒ නිසා තමයි මේ පූජා වෙච්ච දවස යහපත් වෙන්න යන්නේ. උන්වහන්සේ පුරුෂය නරුවේ ගැත්ත. හැබැයි ශ්‍රේවන්තය අපිට දුක් වෙන්න කාරණාවක් නැහැ. උන්වහන්සේගේ මරණය කරුණ කොටගෙන උන්වහන්සේ
साधन पराजय करा उन्हासेगे मरने कारणों में लगे साधन के हिस्स होड़ी करा एक है अपने दिन यहाँ पत एक है अपने दिन यहाँ पत उन्हासे साधन के भले खड़े लगे अम्मा उन्हासेगे पूजा और कारणों को देखने हालेलुया एक साथ हमारी पूजा और दवस यहाँ पर सिमरात और पत्तलाती न्यामी एक साथ हमारी गुड फ्राइडे और पत्तलाती न्यामी मुझे लोग क्या में दवस गौरव करा नेकाय प्रीति में तो समरा नेकाय स्नेहवंते उन्हासे कुर्सी आने के ऊपर बैठते ඔබටත් මටත් වෙනවා ඔබෙත් මගේ උන්වහන්සේ පිළිකුල් කරන ඕනෑම දෙයක් කල්වර කුරුසිය යනගා හalleluya කුරුසිය යනගියු උන්වහන්සේ කිව්වා මම ජය ගත්තා නුඹලාට ජය ගන්න පුළුවන් ආමෙන් උන්වහන්සේ පරාජය වුණේ නේ කල්වර කුරුසිය වැල්ල උන්වහන්සේ පරාජය වුණේ නේ උන්වහන්සේ නැවත බලුන්ගේ නැගිට ආමෙන් අපි එක්කව විරුදින ඒ නැවත නැගිටීම සමරන්න කියනවා උන්වහන්සේ කිව්වා මම මරන්නට මැරිලා අවසන් වුණේ නෑ මම මරණය පරාජය කරලා නැගිට්ටා සෙනෙවන්ත ඔබම ඔබේ මගේ දෙවියන් වහන්සේ පිළිකුල් කරන කාරණා තිබෙනවා නම් ඒ දේවල් කල්වර කුරුසිය හැනගැවුවම උන්වහන්සේ සෝගේ හැනගැවුවම ඒව පරාජය කළ දැන්වම අපි අලුතෙන් නැගිටින්න යනවා අසත වෙන්න අපි ශක්තිමත් වෙන්න යනවා දිනක වෙන්න අපි ධනවත් වෙන්න යනවා සෙනෙවන්තය පාපයේ තුල ලැජ්ජාවට පත් වෙලා ඉන්න අපි ලැජ්ජාවෙන් ගැලවෙන්න යනවා නින්දාවට අසු වෙච්ච අය නින්දාවෙන් මිදෙන්න යනවා සෙනෙවන්තය පිළිගැනීමක් නැති අයට පිළිගැනීමක් ලැබෙන්න යනවා ඒක වෙන්නේ උන්වහන්සේ පිළිකුල් කරන ක්‍රියාවල් කල්වර කුරුසිය ඇලෙවම තමයි හalleluya හalleluya ඇලෙනානේ අමාරුයි කැළඹෙන්න සිද්ධ වෙනවා සෝක වෙන්න සිද්ධ වෙනවා අඬන්න වෙනවා හැබැයි කැළඹුණා සෝකුණා කැඩුවා උන්වහන්සේ පිළිකුල් කරන දේවල් අපිට තීරණය කළාම අපි ස්ථිරවම ජය ගන්න කරනවා ආමේන් හalleluya හalleluya එනිසා සෙනෙවන්තය අපි දෙවිතුන්ගේ අභිමුඛයේ මේ දවසේ දෙවිතුන්ට ගෞරව කළ යුතු කාරණාව තමයි මේ අනර්ග පූජාව අප වෙනුවෙන් ඔබ වහන්සේ කළා කියන එක ආමේන් ඒ නිසා එක යහපත් සිකුරාදාවක් වෙන්න යනවා ආමේන් ඒක ගුඩ් ෆ්‍රයිඩේ එකක් වෙන්න යනවා ආමේන් ඒ නිසා අපි දෙවිතුන්ගේ අභිමුඛයේ දෙවිතුන්ට ගෞරවයක් මහිමයක් ඇතුව අපි දෙවිතුන් ඉදිරියේ සාක්ෂි දරන්න අවශ්‍යතාවක් වෙනවා. මොන සාක්ෂිද? ඔබේ ජීවිතයේ පාපය අයිතුකම යේසුස් වහන්සේ කිව්ව ලෙස කල්වර කුරුසිය ඇලගහලා මම අලුතෙන් නැගිටගෙන සාක්ෂි හalleluya හalleluya හොඳයි අපි දෙවිතුන්ට මහිමයක් ගෞරවයක් ඇතුව අපි එන සාක්ෂි කාලය අවසන් කරන්න යනවා. එතන ඔබේ ජීවිතයේ සාක්ෂි දෙන එක දෙවියන් වහන්සේට මහිමයක් ආමේන් හalleluya හalleluya අපේ ජීවිතේ සාක්ෂියක් තියෙන්න ඕන මොන සාක්ෂියක්ද තියෙන්න ඕන කල්වර කුරුසියේ මම දැනගෙනවා ආමේන් සමහර වෙලාවක අපි යන ගහලා හිටපු ගමන් අපි යන ගහලා ගෙනින්න යනවා ඒකත් අපේ සාක්ෂියක් ස්වාමී මම දවසක් යනගෙරුවා ඇත්ත හැබැයි මම මේ පාපෙට නැවත ආසාව වෙලා ආපහු යන ගලවගෙන ආවා නමුත් ස්වාමී ඔබ මාව නැවත කුරුසියේ යන ගහන්න ඔබගේ කරුණාව දුන්නා හalleluya හalleluya අපි දෙවිතුන්ට මහිමයක් ගෞරවයක් පිණිස උන්වහන්සේගේ ආත්මික නැගී සිටමින් උන්වහන්සේට ස්තුති කියමු මේ කාලය අවසන් කරන පිණිස අපි දෙවිතුන් ඉදිරියේ යාඥා කාලයකට ඇතුළු වෙමු අපි දෙවිතුන්ට මුළු මහිමයක් ගෞරවයක් ඔසවමු අපි ප්‍රවේශම් යුතු කාරණාව තමයි සේවන්තය ප්‍රථම අන්තිමය වෙන්න යනවා අන්තිමය ප්‍රථම වෙන්න යනවා ඒ වචනය ඒ ප්‍රකාශය නිසා අපි ප්‍රථම අන්තිමය නොවෙන පිණිස අපි ප්‍රථමය ලෙස ගමන් කරන පිණිස අපි දෙවිතුන් ඉදිරියේ අපව සූදානම් කරගන්න අවශ්‍යයි. සෙනෙවන්තය මේ යහපත් සිකුරාදා ඔබට යහපත් සිකුරාදාවක් වෙන්න ඕන. ඔබට යහපත් දිනයක් වෙන්න ඕන. මේ සිකුරාදා ඔබේ ජීවිතයට යහපතම වෙන්න ඕනේ. සෙනෙවන්තය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ මා වෙනුවෙන් පූජා වුණා. සාතන්ගේ හිස පොඩි කළා. සෙනෙවන්තය උන්වහන්සේ ජය ගත්තා. සෙනෙවන්තය අපි දේව දරුවෝ බවට පත් කළා. සෙනෙවන්තය ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ වචනේ කියනවා අපි දේව දරුවෝ විතරක් නෙවෙයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුමකාරයෝ කියලා. හalleluya. අපි මොකක්ද දැක්කොසෝලා දෙවිතුන්ට ස්තුති කළා කියමු. ස්වාමීනි මේ සිකුරාදා මගේ ජීවිතයට යහපත් වූ දවසක්. යහපත් වූ සිකුරාදාව. ස්වාමීනි මේ දවස ගැන මම ඔබට ස්තුති කියනවා කියලා. අපි දැක්කොසෝලා ස්තුති කරමු. හalleluya. හalleluya. ඔබට පුළුවන් වෙන්න ඕන. උන්වහන්සේගේ අධික යහපත්කම අත්දකින්න ඉදිරි දිනවලදී ඔබ සාක්ෂි කියන්න ඔබට පත් වෙන්න ඕන. මේ දවසේ ආපත් වෙලා ප්‍රකාශ කරන්න ඔබට පත් වෙන්න ඕන. ඔබ දැක්කොසෝලා කියන්න යේසුනේ
පිරිදු බවට පත් වුණා. සමුදුරිය අපිට සමාවෙන්න. සමුදුරිය අපිට සමාවෙන්න. ස්වාමී අපේ වාසයේ පූජාව තුන්කොට සලකලා එඩ ගෞරව කළා. ඔබ පිළිකුල් කරන දේවල් අපිට කුරුසිය ඇන ගන්නට ආසාවෙන් බලා සිටිනවා. ස්වාමී අපේ ශක්තියෙන් කරන්න බෑ. ස්වාමී වහන්සේට උපකාර කළ ලෙසම දේවදූත උපකාරය අපිට අවශ්‍යයි. සමුදුරමගේ දූතයන් අපිට උපකාර කරන්න කියලා ඔබ බෙදාන් පොසුලා දෙවිදුන්ගේ නිලන්ට ස්වාමීගේ දූතයන්ගේ උපකාරය මට ඕන. ස්වාමී මට කොහොමද ඒවා අත්තරන්න කල දුක හිතෙනවා. ස්වාමී ඒවා අත්තරන්න කල මම කැළඹෙනවා. ස්වාමී මම ආශා කරන දේවල් අත්තරන්න මට බෑ. මට ඒක වේදනාත්මකයි. නමුත් ස්වාමීනි ඒවා අත්තරින්න ඔබගේ දූතයන්ගේ උපකාරය මට ඕන. හalleluya. 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 ඕ ස්වාමීනි මහිමේ වේවා ඥානනේ. මහිමේ වේවා. මහිමේ වේවා ස්වාමීනි. හalleluya. මහිමේ වේවා ඥානනේ. හalleluya.
මේ අදල්පු යහපත් සිකුරාදා අපේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්න ඕන. අපේ ජීවිතයට ආලෝකයක් වෙන්න ඕන. අපි හැම කෙනෙක්ටම යහපත් සිකුරාදාවක් වෙන්න ඕන. යහපත් ඒ කල්වරි කුසේ උන්වහන්සේ දරාගත්තා වූ පූජාව යහපතක් බවට පත් වෙන්න ඕන. ඒ නිසා අපි දෙවියන් ඉදිරියේ ගෞරවයෙන් අප්‍රසන්නතාවයක් දෙමු. හalleluya. හalleluya. සේවන්‍ය ඔබ තාමත් වේදනාවෙන් නම් ඉන්නේ. තවද දුකෙන් නම් ඉන්නේ. තාමත් අසන්නවනම් ඉන්නේ. තවමත් වේසකාරී මාර්ගවල ගමන් කරන්නේ. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේගේ කුසේවත් හැරෙන්න. උන්වහන්සේගේ පූජාවට එන්න. උන්වහන්සේගේ අද්භුතයෙන් එන්න. උන්වහන්සේ තවමත් ආදරයෙන් බලා බලා සිටිනවා. අද ඔබේ ස්ථානයේ සිටියට ඔබ උන්වහන්සේගේ හැප්පු මාර්ගයේ ඇති. උන්වහන්සේගේ දුරසුන් මාර්ගයේ ඇති. උන්වහන්සේ වේදනාවට පත් කර ජීවිතයක් ගත කරලා ඇති. පාපයෙන් මුළු ජීවිතේම ජීවත් වෙලා ඇති. නමුත් උන්වහන්සේ කියනවා මම කල්වරි කුසේ පූජාවේ පුතේ නුඹ වෙනුවෙන් දුවේ නුඹ වෙනුවෙන් නුඹ මාවතට හැන්දෙන්න මම නුඹ හැන්දෙන්න බලාගෙන සිටිනවා. සේවන්තය අපි අපේ ජීවිතවලින් හැරෙමු. අපේ සිතුවිලි වලින් හැරෙමු. අපේ ක්‍රියාවලින් උන්වහන්සේ වෙත හැරෙමු. එවිට උන්වහන්සේ අපිට උන්වහන්සේගේ පොරොන්දු ලෙස උන්වහන්සේගේ ධර්මම දෙන්න යනවා. උන්වහන්සේගේ පොරොන්දු ලෙස උන්වහන්සේගේ පුරුමය ඉදිරියට ගන්න උන්වහන්සේ සුදුසුකම් කරනවා. එනම් කටවන්නට නැවත වරක් ගෞරවන්න අප්‍රසන්නතාවයක් ඇති. හalleluya. 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 අතිශය බලවත් උනාම් කාර්යයන් ඔබේ ගෞරව කරන ඔබේ මහත් වූ කරුණාව නිසා ඔබේ මහත් වූ අනුග්‍රහය නිසා ලැබත් දෙවියන්නි මේ දවසේ අපට දවසක් කලේ මටයි ස්වාමී මට මේ දවසේ අපත් ස්වාමී මේ සරලව මේ දවසේ අපත් ස්වාමී හැම කෙනෙක්ට මේ දවසේ අපත් මන්ද ඔබ සාතන් විශ්වවරි කළා අපේ විරුද්ධව සාතන් පරාජය කළා සාතන් විශ්වවලේ කරුවා සාතන් විශ්වවලේ කරුවා ඔබේ නාමයේ වහන්සේ ආදිමෝනේ මුකද සමුද සාතන් පරාජය ඔබ පරාජය කළා ඔබ පරාජය දුන්නා ඔබ විශ්වවලේ ස්වාමී අපි තවත් යක්ෂයන් බැඳිනේ අපි ඔබට කොල්ලක් නෙවෙයි අපි ඔබේ කිසිම ඉඩක් නැහැ අපි ඔබේ නිදහස් මන්ද ස්වාමීගේ පූජාව නිසා ඒ වුණේ අපි අයිති කරගත්ත නිසා අපි ඔබට ගෞරව කරනවා මේ දවසේ ඔබට මහිමය දෙනවා අපි ඔබ දිවියටලා ගන්නවා ඔබේ පුතුරු නාසරේ යේසුස් ක්‍රිස්තුස් වාසේ පුතුරු ජීවමාන නාමයෙන් බලවත් පියාණන් ඔබේ ප්‍රේම කරන යාත්‍රාවේ ගෞරව ඔබේ පාමුල දැක්කා ඔබේ ගෞරව කළා ඔබේ ප්‍රීතිමත් කළා ප්‍රීතියෙන් දුරහරි යනතර ගමන් කරන්නා යාත්‍රාවන් වේවා ගමන් කරන්නා මාර්ග වේවා අතුරු වෙනා භූමියේ සේවා ස්වාමී අපේ කෙනෙක්ලා ඉදිරියට පිටපස්ස දෙවිසල කියන පාරමකට ඕනෑම කෙනෙක් ඕනෑම අපි කෙනෙක්ලාට ආශිර්වාදයෙන් පිස නියම කරගන්න. ඔබ නියමතන සාස්තුති ඒ සියලු ආශිර්වාදයන් දැන් මම දුන්නේ දැන් ස්වර්ගයේ වැඩසිට දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාව නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රෝගයෙන් ප්‍රේමය ශුද්ධාත්මන් වහන්සේගේ මන්ත්‍රයෙන් සමුදාය ඔබගේ නාම පැමිණීම දක්වා අප සියල්ලන් ආසමද වේවා. ආමේන්.